හරි අපි දැන් කතා කරන්න යන්නේ ඇන්ටි ડિප්‍රෙසන්ට්ස් ගැන. ඇන්ටි ડિප්‍රෙසන් ගැන කතා කරද්දී මොකද්ද ඉස්සෙල්ලාම ડિප්‍රෙෂන් කියලා කියන්නේ? ડિප්‍රෙෂන් කියලා කියන්නේ දැන් අපි බයිපෝලර් ඩිසෝඩර්ස් වල කතා කරනවානේ ડિප්‍රෙසිව් ස්ටේට් එකකුයි මැනික් ස්ටේට් එකකුයි තියෙනවා කියලා. එතකොට ඒකේ මැනික් ස්ටේට් එක ට්‍රීට් කරන්න තමයි බයිපෝලර් ඩිසෝඩර් වල අපි කතා කරන්නේ ලිතියම්, සෝඩියම් වැල්ප්‍රොයේට්, කාබ්මෙසපින්, බෙන්සෝඩයිසපින්ස්, ඊට පස්සේ හැලොපිරිඩෝල් වගේ ඇන්ටිසයිකොටික්ස් අරක පාවිච්චි කරන්නේ. අපි මෙතනදී මේ ඒකේ මේ පෝල ඩිප්‍රෙසිව් පැත්ත ගැන තමයි අපි කතා කරන්නේ. ඩිප්‍රෙෂන් පැත්ත. ඒතකොට ඩිප්‍රෙෂන් කෙනෙක්ගේ අපි දන්නවා ඩිප්‍රෙෂන් කෙනෙක්ගේ නෙගටිව් thoughts තමයි තියෙන්නේ. ඒ කියන්නේ suicidal behaviors තියෙනවා. ඊට පස්සේ guilty feeling, energy loss, ඊට පස්සේ යාගේ ඒ වගේ තියෙනවා මේ අවුල් පැත්තක්. එතකොට එහෙම කට්ටිය තමයි අපි ට්‍රීට් කරන්නේ. අපි ට්‍රීට් කරන එකේ බලාපොරොත්තු වෙන්නේ යාගේ නෙගටිව් thoughts අයින් කරලා ඩිප්‍රෙෂන් පැත්තෙන් එයාව අයින් කරන එක තමයි අපේ මේකේ aim එක වෙන්නේ. එතකොට මේක තියෙනවා ડિප්‍රෙෂන් එකෙත් තියෙනවා මයිල්ඩ් ඩිප්‍රෙෂන්, මොඩරේට් ටු සිවියර් ඩිප්‍රෙෂන් කියලා. එතකොට මයිල්ඩ් ඩිප්‍රෙෂන් පේෂන්ට් කෙනෙක්ට අපි එකපාරට ඇන්ටි ඩිප්‍රෙෂන් ඩ්‍රග්ස් පාවිච්චි කරන්නේ නැහැ. මොකද ඇන්ටි ඩිප්‍රෙෂන් ඩ්‍රග්ස් වල සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවා. ඒක නිසා අපි ඇන්ටි ඩිප්‍රෙෂන් ඩ්‍රග්ස් එකපාරට පටන් ගන්න නැහැ. මයිල්ඩ් ડિප්‍රෙෂන් තියෙන එක්කෙනෙක් නම් එයාට අපි සයිකොලොජිකල් තෙරපි තමයි ඉස්සෙල්ලාම කරන්නේ. සයිකොලොජිකල් ට්‍රීට්මන්ට් කරලා සයිකොලොජිකල් ට්‍රීට්මන්ට් වලට රෙස්පොන්ස් කරනවා නම් එයාගේ අවුලක් නැහැ. සයිකොලොජිකල් ට්‍රීට්මන්ට් වලට රෙස්පොන්ස් කරන්නේ නැත්නම් එහෙම රිෆැක්ටරි නම් ඒකට අපිට ඊට පස්සේ මේ ඇන්ටි ඩිප්‍රෙෂන් ඩ්‍රග්ස් වලට මේ ස්විච් වෙන්න වෙනවා. එතකොට ඒ වගේම මයිල්ඩ් වුණත්, ඒ කියන්නේ ලෝ ග්‍රේඩ් ඩිප්‍රෙෂන් වුණත් ලොන්ග් ටර්ම් තියෙනවා නම්, කියන්නේ ලොන්ග් ටර්ම් තියෙනවා කියන්නේ ඇත්තටම ඉතින් රිෆැක්ටරිනේ. කියන්නේ ක්‍රොනිකලි තියෙනවා නම් අවුරුදු දෙකක් විතර කාලයක් තියෙනවා නම් එතකොට අපි ට්‍රීට් කරන්න පටන් ගන්නවා මේ ඇන්ටි ඩිප්‍රෙෂන් ඩ්‍රග්ස් වලින්. ඊට පස්සේ මයිල්ඩ් මේ ඩිප්‍රෙෂන් තියෙනවා නම් ඒ පුද්ගලයාට රිස්ක් එකක් තියෙනවා නම් මොඩරේට් ටු සිවියර් ඇටැක් එන්න. එහෙම නැත්නම් ප්‍රීවියස් හිස්ටරි එකක් තියෙනවා නම් මොඩරේට් ටු සිවියර් ඇටැක් ඇවිල්ලා තියෙන ડિප්‍රෙෂන් ඒ වුණොත් අපි ආයෙත් මේ ඇන්ටි ඩිප්‍රෙෂන් ඩ්‍රග්ස් වලින් ට්‍රීට් කරන්න පටන් ගන්නවා. එතකොට මොඩරේට් ටු සිවියර් එකත් මේ ඩිප්‍රෙෂන් තියෙනවා නම් අපි මේ කෙලින්ම මේ එක ඉන්ඩිකේෂන් එකක් ඇන්ටි ඩිප්‍රෙෂන් ඩ්‍රග්ස් පාවිච්චි කරන්න. එතකොට ඇන්ටි ඩිප්‍රෙෂන් ඩ්‍රග්ස් මොනවද? අපි කතා කරන්නේ SSRI, SNRI, monoamine oxidase inhibitors, tricyclic antidepressants, ඊට පස්සේ bupropion, metazapine, trazodone ඒ වගේ ඩ්‍රග්ස් තමයි අපි පාවිච්චි කරන්නේ. එතකොට මේකේ මේ ඇන්ටි ඩිප්‍රෙෂන් කියන එකේදී ඩ්‍රග්ස් වලින් ඇන්ටි ඩිප්‍රෙෂන් ඩ්‍රග්ස් වලින් අපිට තේරෙනවා මේගොල්ලෝ ඩිප්‍රෙෂන් කියන එක අවබෝධ කරගෙන තියෙන මේ විදිහට. ඒ කියන්නේ ඒගොල්ලෝ සයිනැප්ටික් ලෙෆ්ට් එකේ තියෙන සෙරටොනින්, නොරෆිනෙෆ්‍රින් and ඩෝපමින් නියුරෝට්‍රාන්ස්මිටර්ස් ප්‍රමාණය අඩු වෙන නිසා තමයි ඩිප්‍රෙෂන් එනවා කියලා තමයි තීරණය කරලා තියෙන්නේ. ඒතකොට මේ ඔක්කොම ඇන්ටි ඩිප්‍රෙෂන් ඩ්‍රග්ස් වර්ග හදලා තියෙන්නේ සයිනැප්ටික් ලෙෆ්ට් එකේ තියෙන නියුරෝට්‍රාන්ස්මිටර්ස් ලෙවල් එක වැඩි කරන්න. ඒ කියන්නේ ඩෝපමින්, සෙරටොනින් සහ නොරෆිනෙෆ්‍රින් ලෙවල් එක වැඩි කරන ඩ්‍රග්ස් තමයි ඔක්කොම ඇන්ටි ඩිප්‍රෙෂන් ඩ්‍රග්ස් වල තියෙන්නේ. එතකොට දැන් මේ අපි කතා කරපු ඩ්‍රග්ස් ගත්තයින් පස්සේ මොකද්ද අපි ඉස්සෙල්ලාම මේකේ අපි පටන් ගන්නෙ මොකද්ද? ෆස්ට් ලයින් ඩ්‍රග් එක විදිහට පටන් ගන්නෙ මේකෙදි. එතකොට මේ දෙන ඩ්‍රග් එක මේ මොකද්ද කියන එක තීරණය වෙන්නේ ඉන්ඩිවිජුවල් පේෂන්ට්ගේ ස්වභාවය මත. හරිද? ඒක මත නතාව වදිනවා. ඒක මත හරියටම මේකම දෙනවා කියලා අපිට කියන්න බෑ. මොකද සමහරකට ඒවට රිෆැක්ටරි වෙන්න පුළුවන් නේ. හරි. එතකොට අපි සාමාන්‍යයෙන් අපි මේන්ලිම මේක ෆස්ට් ලයින් ඩ්‍රග් එක විදිහට පාවිච්චි කරන්නේ සිලෙක්ටිව් සෙරටොනින් රිසෙප්ටර් ඉන්හිබිටර්ස්. ඒ කියන්නේ SSRI. හරිද? එතකොට SSRI පාවිච්චි කරනවා නම් අපි දන්නවා SSRI වල සෝමත් මාස දෙකක් අතර කාලයක් යනවා ඒකේ ඇක්ෂන් එක දෙන්න. හරිද? එතකොට අපි සිවියර් අපි දැන් කිව්වනේ සිවියර් මොඩරේට් ටු සිවියර් මේ ඩිප්‍රෙෂන් තියෙන කෙනෙක්ට ඇන්ටි ඩිප්‍රෙෂන් ඩ්‍රග්ස් ඉන්ඩිකේට් කියලා. එතකොට අපි හිතමු සිවියර් ඩිප්‍රෙෂන් කෙනෙක්ට අපි ඇන්ටි ඩිප්‍රෙෂන් ඩ්‍රග් එකක් පාවිච්චි විදිහට SSRI ඉනිෂියේට් කරනවා. එතකොට SSRI ඉනිෂියේට් කරාට SSRI වල ඇක්ෂන් එක එන්න සති දෙකක් විතර යනවා. ඒක හැම එකකම තියෙන පොදු ලක්ෂණ. කාලයක් යනවා ඒකේ ඇක්ෂන් එක එන්න. ඒකේ සති දෙකක් නෙමෙයි සාමාන්‍ය මාසයක් විතර යනවා. මාස දෙකක් අතර කාලයක් යනවා. එතකොට මේක කියලා දිනවා ඒක මැක්සිමල් ඉෆෙක්ට් එකට එන්න සාමාන්‍යයෙන් ඊටත් වඩා ඒ කියන්නේ එහෙම ඒ කියන්නේ ඉෆෙක්ට් එක රෙස්පොන්ස් එක ඇවිල්ලා රෙස්පොන්ස් එකනොත් මැක්සිමල් ඉෆෙක්ට් මේ රෙස්පොන්ස් එකට යන්න තව සති දෙකක් විතර යන්න පුළුවන්. එතකොට අපිට කොයි වෙලාවකවත් SSRI පටන් අරගෙන කෙනෙක්ට සතියකින් දෙකකින් කියන්න බෑ මෙයාගේ රෙස්පොන්ස් එකක් නැහැ කියලා. එයාට ඒක රෙස්පොන්ස් එකක් එනවද නැද්ද කියලා බලන්න අවම සති 4ක් මාසයක්වත් ට්‍රීට් කරන්න ඕනේ SSRI වලින්. එහෙම නැතුව ස්විච් කරන්න බෑ වෙන ඩ්‍රග් එකකට. එතකොට අපි සිවියර් ડિප්‍රෙෂන් කෙනෙක්ට මේක දෙනකොට අනිත් වැඩේ තමයි මුල් සති කිහිපේ මේ ට්‍රීට්මන්ට් එක පටන් ගත්ත මුල් සති කිහිපේ මේගොල්ලෝ ගොඩක් ඇජිටේෂන් ඊට පස්සේ මේ සුයිසයිඩ් මේ බිහේවියර්ස් පෙන්වනවා. සෙල්ෆ් හාම් කරගන්න ඒවා, සුයිසයිඩ් ඇටෙම්ප් කරගන්න ඒවා, ඒ වගේ දේවල් ඒගොල්ලෝ පෙන්වනවා. ඒක නිසා පළවෙනි සති කිහිපේ පේෂන්ට් හොඳට මොනිටර් කරන්න ඕනේ. ඒ වගේම මේ ડિප්‍රෙසිව් සිවියර් ડિප්‍රෙසිව් ස්ටේට් එකට ඒ කියන්නේ අර SSRI වල ඇක්ෂන් එක ගන්න
SSRI වල ඇක්ෂන් එක ගන්න ගත වෙන කාලෙදී ඉලෙක්ට්‍රෝකන්වල්සිව් ට්‍රීට්මන්ට් තෙරපි වලින් එයාව අපිට මැනේජ් කරන්න පුළුවන්. එතකොට SSRI කියන එක අපි දන්නා විස්තරලත් කතා කරා ඇන්සයිටි වල ට්‍රීට් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. පෝස්ට් ට්‍රොමැටික් ස්ට්‍රෙස් ඩිසෝඩර්ස් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ පැනික් ඩිසෝඩර්ස් වලට පාවිච්චි කරන්න පුළුවන්. සෝෂල් ඇන්සයිටි වලට පාවිච්චි කරන්න පුළුවන්. බුලිමියා වලට ට්‍රීට් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔබ්සෙසිව් කම්පල්සිව් ඩිසෝඩර්ස් වලට පාවිච්චි කරන්න SSRI ගන්න පුළුවන්. SSRI වල ඒ වගේ ගොඩක් ඉන්ඩිකේෂන්ස් තියෙනවා SSRI වල. එතකොට ඇයි අපි SSRI ෆස්ට් ලයින් එකක් විදිහට පාවිච්චි කරන්නේ ට්‍රයිසයික්ලික් ඇන්ටි ડિප්‍රෙසන් මොනොඇමින් ඔක්සිඩේස් ඉන්හිබිටර්ස් පාවිච්චි කරන්නේ නැතුව. ඒකට හේතුව තමයි ට්‍රයිසයික්ලික් ඇන්ටි ડિප්‍රෙසන් වලයි මොනොඇමින් ඔක්සිඩේස් වලයි ඇඩ්වර්ස් ඉෆෙක්ට් ප්‍රොෆයිල් එක වැඩි. ඒතකොට ඒකට සාපේක්ෂව SSRI වල ඇඩ්වර්ස් රියැක්ෂන් ප්‍රොෆයිල් එක අඩුයි. අනික SSRI long term use කරන්න පුළුවන් අපිට. ඒකයි අපි ඇන්සියොලයිටික්ස් වලටත් බෙන්සෝඩායසපින් කොච්චර හොඳ වුණත් බෙන්සෝඩායසපින් long term දෙන්නේ නැතුව SSRI SNRI දෙන්නේ. අපි දන්නවා බෙන්සෝඩායසපින්ස් බුස්පිරෝනුයි අපි දෙන්නේ මේ ෂෝට් ඇක්ටිං. ඒ කියන්නේ ඇකියුට් ඒවට තමයි දෙන්නේ. එතකොට SSRI තමයි අපි long term use කරන්නේ අවුරුද්දක් විතර රීඩ් කරනවා. ඒකට හේතුව ඒකේ ඇඩ්වර්ස් ඉෆෙක්ට් අඩුයි. ඒ වගේම ඒකේ ඕවර්ඩෝස් එකක් වුණත් SSRI වල ඒකෙන් ඉන්නේ ඒකෙන් ලීතල් ඉෆෙක්ට් එකක් එන්නේ නැහැ. ඒ කියන්නේ ගොඩාක් ඩේන්ජරස් ඉෆෙක්ට් එකක් එන්නේ නැහැ. හැබැයි ට්‍රයිසයික්ලික් ඇන්ටි ඩිප්‍රෙසන් ගත්තාන් පස්සේ කෙලින්ම ඇන්ටි මස්කරනික් ඉෆෙක්ට් තියෙනවා, ඇන්ටි හිස්ටමිනර්ජික් ඉෆෙක්ට් තියෙනවා. ඊට පස්සේ කාඩියෝටොක්සික් ඉෆෙක්ට් තියෙනවා. ඒකේ ඉෆෙක්ට් වැඩි. ඒ වගේම මොනොඇමින් ඔක්සිඩේස් ගත්තොත් එහෙම ඩ්‍රග් ඉන්ටරැක්ෂන් වැඩි, ෆුඩ් ඉන්ටරැක්ෂන් වැඩි. ඒ ෆුඩ් ඉන්ටරැක්ෂන් ලීතල් වෙන්න පුළුවන්. ඒක නිසා අපි ඒ වගේ ඩ්‍රග්ස් වලට වඩා ඊට වඩා ටොක්සික් අඩු ඩ්‍රග්ස් තමයි පාවිච්චි කරන්නේ. ඒතකොට SSRI වලට වැඩ කරන්නේ නැත්නම් අපිට මෙටාසපීන් ඒ වගේ මේ ට්‍රැසඩෝන් ඒ වගේ ඩ්‍රග්ස් වලට යන්න පුළුවන්. ඒවටත් වැඩ කරන්නේ නැත්නම් ඊට පස්සේ ට්‍රයිසයික්ලික් ඇන්ටි ඩිප්‍රෙසන් වලට යන්න පුළුවන්. ට්‍රයිසයික්ලික් ඇන්ටි ඩිප්‍රෙසන් වලට යන්නේ නැත්නම් මොනොඇමින් ඔක්සිඩේස් වලට යන්න පුළුවන්. ඒතකොට හැම ඩ්‍රග් එකක්ම ස්විච් කරද්දි මතක තියාගන්න ඕනේ කලින් ඩ්‍රග් එක සම්පූර්ණයෙන් වොෂ් අවුට් වුණායින් පස්සේ තමයි ස්විච් කරන්න ඕනේ. එහෙම නැතුව දැන් අපි SSRI දෙදී ඉන්නකොට මේක රීෆැක්ටරි වගේ තේරුනොත් එම් ට්‍රයිසයික්ලික් ඇන්ටි ඩිප්‍රෙසන් අපිට ඒකත් එක්ක ටක් ගාලා දෙන්න බෑ. එජන්ට් කරලා දෙන්න බෑ. අපි දෙනවා නම් දෙන්න ඕනේ අර ට්‍රයිසයික් මේ SSRI එක නතර කරලා SSRI එක නතර කරලා සති දෙකක් විතර අවම සති දෙකක් සමහරට ෆ්ලෝක්සිඩින් වගේ සති 5ක් විතර යනලු ඒකේ ලොං හාෆ් ලයිෆ් එකක් තියෙන නිසා. ඒ වගේ තියලා තමයි මොනොඇමින් ඔක්සිඩේස් එකට හරි ට්‍රයිසයික්ලික් ඇන්ටි ඩිප්‍රෙසන් එකට හරි මාරු කරන්න ඕනේ. එකම වර්ගය වුණත් මාරු කරද්දී අනිවාර්යයෙන්ම වොෂ් අවුට් එකක් එන්න දෙන්න. දැන් මොනොඇමින් ඔක්සිඩේස් ඉන්හිබිටර් එකක් දීලා ඒක වෙන වර්ගයකට මාරු කරනවා. උදාහරණයක් විදිහට ට්‍රැනිලිසිප්‍රොමයින් දිදී ඉඳලා ට්‍රැනිලිසිප්‍රොමයින් ෆෙන්ලිසින් හරි එහෙම නැත්නම් මේ මොකද්ද සැරදිලින් හරි මොකක් හරි ඒකට අයිසෝකාබොක්සිමයි කාසිසිඩ් හරි වලට මාරු කරන්න ඕන නම් ඒ මාරු කරත් අපි සති දෙකක් විතර ગેප් එකක් ඉන්ටර්වල් එකක් දීලා තමයි මේව කරන්නේ. එහෙම නැතුව එකපාර මාරු කරන්නේ නැහැ. මොකද එහෙම කරොත් එහෙම දෙකෙන්ම දෙවෙනි සිනර්ජිස්ටික් ඉෆෙක්ට් එකෙන් සෙරටොනින් වැඩි වෙලා සිරටොනින් සින්ඩ්‍රෝම් ඇවිල්ලා හයිපර්සෙන්සිටිව් ක්‍රයිසිස් ඇවිල්ලා කියලා වෙලා යන්න පුළුවන්. අනිත් එක තමයි දැන් ડિප්‍රෙෂන් පේෂන්ට් කෙනෙක්ට ඇන්සයිටි එන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ සමහරක් වෙලාවට ડિප්‍රෙෂන් පේෂන්ට්ලා පර්සන්ට් එන්නේ ඇන්සයිටි විදියට. හරිද? එහෙම කියලා හිතලා අපි ඒක දැක්ක ගමන් මෙයාට ඇන්සියොලයිටික් විදියට ඇන්සියොලයිටික් කියලා අපි බෙන්සෝඩායසපින්ස් හරි ඇන්ටිසයිකොටික්ස් එකක් හරි මොනවා හරි එහෙම දීලා ඇන්සියොලයිටික් එකක් දීලා ඇන්ටිසයිකොටික් එකක් හරි මොකක් හරි එහෙම ප්‍රතිකාර කරොත් එහෙම වෙන්නේ එයාගේ ඇන්සයිටි එක නැති වෙලා යනවා. ඇන්සයිටි එක නැති වෙලා යනවා කියලා කියන්නේ ඇත්තටම මේ සමහරකට ඒ ඇන්සයිටි එකට හේතුව ડિප්‍රෙෂන් එකක් නම් ඒක මාස්ක් වෙනවා. මොකද ඇන්සයිටි අයින් වෙනවනේ ඒක හරියට නිකන් මේ මොකද ABO රියැක්ෂන් එකක් එනවා බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එකේදී. ඒතකොට ඒකේදී එනවා ඇනෆිලැක්ටික් ෂොක් එක. ඒ ඇනෆිලැක්ටික් ෂොක් වෙනකොට හිස්ටමින් සික්‍රීෂන් එක වැඩි වෙලා එන්නේ. ඒකට ඇන්ටිහිස්ටමින් දෙනවා. ඇන්ටිහිස්ටමින් දුන්නාන් පස්සේ අර සිම්ප්ටම්ස් ඔක්කොම අඩු වෙලා යනවා. සිම්ප්ටම්ස් අඩු වෙලා ගියන් පස්සේ අපි හිතනවා වැඩේ හරි කියලා. ඒකට ඩිග්‍රෑම් බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් කරනවා. ඒතකොට අර රියැක්ෂන් එක මොකද උනේ මාස්ක් වුණා. හරිද? ඒක නිසා අපි කියන්නේ කොයි වෙලාවකවත් බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එකේදී රියැක්ෂන් එකක් આવොත් එහෙම ඒ රියැක්ෂන් එක ට්‍රීට් කරන්න මේ ක්ලොපෙනරමින් හරි මොනවා හරි හයිඩ්‍රෝකෝටිසෝන් හරි IV දෙන්න එපා කියලා. මොකද හේතුව ඇඩ්‍රිනලින් විතරයි දෙන්නේ. මොකද ඇඩ්‍රිනලින් දෙන එක අවුලක් නැහැ. අරක දුන්නොත් එහෙම මේ කෙල වෙලා යන්න පුළුවන්. ඒක තමයි මේන් බේසික් එක තියෙන්නේ මේ ඇන්ටි ડિප්‍රෙෂන් ඩ්‍රග්ස් වර්ග පාවිච්චි කරද්දී. ඒතකොට සරලවම කියනවා ඇන්ටි ડિප්‍රෙෂන් වර්ග පාවිච්චි කරද්දී SSRI SNRI පටන් ගන්න ඕනේ ඉනිෂියලි. ඊට පස්සේ සෙකන්ඩ් ලයින් එක විදියට ට්‍රයිසයික්ලික් ඇන්ටි ඩිප්‍රෙෂන් තර්ඩ් ලයින් එක විදියට මොනොඇමින් ඔක්සිඩේස් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි දැන් SSRI ගත්තාන් පස්සේ මොනවද SSRI වර්ග තියෙන්නේ? ෆ්ලෝක්සිඩින් තියෙනවා, පැරොක්සිඩින් තියෙනවා, සෙට්‍රලින් තියෙනවා. ආපහු මේ සිටලෝප්‍රෑම් තියෙනවා. මේක සෙට්‍රලින් ගත්තාන් පස්සේ සෙට්‍රලින් දෙන්න පුළුවන් අපිට මේ කාඩියෝවැස්කියුලර් ඩිසීස් ඒ කියන්නේ කොරොනරි ආඩර් ඩිසීස් තියෙන කට්ටියට පාවිච්චි කරන්න පුළුවන් අපිට සර්ටලින්. ඒ වගේ අර එක එක කෙනාට ඉන්ඩිවිජුවල් කෙනාට භාවිතා කරන්න පුළුවන් ඩ්‍රග්ස් වෙනම තියෙනවා. එතකොට මේ SSRI වල ඉන්න සයිඩ් ඉෆෙක්ට් තමයි sexual dysfunction, SIADH. SIADH කියන්නේ මොකද්ද?
මේ inappropriate secretion of ADH. මේ inappropriate secretion of ADH එක නිසා යාට hyponatremia එන්න පුළුවන්. මොකද ඒගොල්ලෝගේ sodium reabsorption එකක් නැතුව water reabsorption එකක් වෙනවා plasmodium එකට එනවා hyponatremia එන්න පුළුවන්. එතකොට ඒවා ඊගාවට තව මොන sexual dysfunction එනවා. sexual dysfunction එකේ tricyclic antidepressant වල SSRI වල monoamine oxidase වල හැම එකෙම එනවා. ඒක නිසා දැන් අපි SSRI වලින් initial treat කරනවා නම් අපි හිතමු young couple එකක් ඉන්නවා. ඒ couple එකේ boy පිරිමි එක්කෙනාට මේ depression තියෙනවා. එතකොට එයාට අපි sexual මේ අපි SSRI වලින් treat කරද්දී sexual dysfunction එකක් කියනවා. එතකොට මේ sexual dysfunction නිසා මොකද සමහරකට ගෑනු එක්කෙනාට depression එන්න පුළුවන්. ඒක නිසා අපි කරන්නේ ඒ වෙලාවේදී SSRI දෙන්න නැතුව අපි first line treatment එක විදිහට දෙන්න පුළුවන් metazapine හරි bupropion හරි. හරි. දැන් අපි හිතමු මේ මිනිස්සයා මේ ස්මෝකින් කරන කෙනෙක් ස්මෝක් කරන කෙනෙක් නම් ස්මෝක් කරන අයට කොහොමද sexual dysfunction එන්න පුළුවන්. එතකොට අපි ස්මෝකින් cessation කරන්නයි sexual dysfunction නැති කරන්නයි bupropion දෙන්න පුළුවන්. ඒ වගේ එක එක drug වල තියෙන අර clinical picture එකට දෙන්න පුළුවන් specific drugs තියෙනවා. මෙතන. එතකොට ඒක මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි SNRI ගත්තාම ඒ කියන්නේ SSRI කියන්නේ අර සෙට් එක. ඒතකොට SSRI වල side effect තියෙන noise ටික ඒක drowsiness වෙන්න පුළුවන්. ඊට පස්සේ SSRI වල indication අපි කිව්වා. අනිත් එක තමයි SSRI වලදී එන්න පුළුවන් අනිත් එක තමයි concomitant treatment drugs treatment of tricyclic antidepressant හරි monoamine oxidase හරි serotonin syndrome වෙන්න පුළුවන්. serotonin syndrome එකේ තියෙනවා ලක්ෂණ. ඒකේ තියෙනවා autonomic මේ effect තියෙනවා. ඊට පස්සේ මොනවාද neuromuscular effect තියෙනවා. neuromuscular effect තමයි clonus myoclonus ඒ වගේ hyperreflexia ඒ වගේ ඒවා. ඊට පස්සේ මේ autonomic ඒවා තමයි මොනවාද hypothermia hyperthermia hypertension වගේ ඒවා. ඊට පස්සේ මේ මොකද mental state වල අවුලක් යන්න පුළුවන් agitation anxiety වගේ එන්න පුළුවන්. ඒක තමයි serotonin syndrome කියලා කියන්නේ. ඒතකොට serotonin syndrome එක එන්න පුළුවන් tricyclic antidepressant නිසා එන්න පුළුවන් monoamine oxidase නිසා එන්නත් පුළුවන්. monoamine oxidase වල tyrosine මේක එකක් එන්න පුළුවන් අනිත් එක ඒක. ඊට පස්සේ SNRI ගත්තම SNRI වල තියෙනවා fluoxetine duloxetine. හරිද? fluoxetine duloxetine තියෙනවා. SNRI mainlyම වැදගත් වෙන දෙයක් තමයි neuropathic pain. ඒ කියන්නේ diabetic neuropathy, fibromyalgia ඒ වගේ neuropathic pain වලට treat කරන්න පාවිච්චි කරන්න පුළුවන් SNRI. හරි? ඊට පස්සේ තියෙන්නේ මේ tricyclic antidepressant වර්ග තමයි මොනවද? tricyclic antidepressant වර්ග තමයි amitriptyline, nortriptyline, clomipramine, imipramine, disimipramine ඒවා තමයි මේ මොනවද? මේවා මොනවද? tricyclic antidepressants වර්ගය. ඒතකොට tricyclic antidepressant වල mechanism of action එක තියෙන්නේ serotonin, norepinephrine reuptake එක අඩු කරලා මේ synaptic cleft එකේ serotonin norepinephrine level එක වැඩි කරන එක තමයි යාගේ බලාපොරොත්තුව. හරි අපි දැන් මැනේජ්මන්ට් එක ගැන ගත්තාන් පස්සේ ඉස්සෙල්ලාම අපි කොහොම මුලින්ම SSRI තමයි පාවිච්චි කරන්න කියලා. හරි SSRI පාවිච්චි කරනකොට SSRI දීලා සති දෙකක් තුනක් ඒ කියන්නේ සති හතරක් සාමාන්‍ය මාසයක් විතර යනකම් රෙස්පොන්ස් එකක් දෙන්නේ නැහැ. හරිද? එතකොට රෙස්පොන්ස් එක දෙන්නේ මේ වගේ කාලයක් යනවා. එතකොට ඒ වගේ කාලයක් යන සමහරකට එල්ඩර්ලි කට්ටියගේ සති 6ක් විතර යන්නත් පුළුවන්. හරිද? එතකොට ඒක නිසා අපිට සති 4ක් කියන මාසයකට කලින් මේක රෙස්පොන්ස් කරන්න නැහැ කියලා අපිට කියන්න බෑ. හරිද? ඊට පස්සේ අපි ට්‍රීට් කරායින් පස්සේ මේක නතර කරනවා කියමුකෝ. ඩිස්කන්ටිනියු කරනවා කියමු. ඩිස්කන්ටිනියු කරායින් පස්සේ රෙමිෂන් එන්න පුළුවන්. රෙමිෂන් ආවොත් එම ආපහු කලින් දීපු ඩෝස් එකම කන්ටිනියු කරන්න ඕනේ මාස 6ක් 12ක් විතර කාලයක් යනවා. එල්ඩර්ලි කට්ටියට නම් 12ක් විතර. අනිත් කට්ටියට මාස 6ක් විතර අපිට කන්ටිනියු කරන්න වෙනවා ආපහු පාර. හරි. මේක කියනවා කලින් ඒකට මේ patient කෙනෙක් ඉන්නවා නම් එයාට depression previous remission history එකක් තියෙනවා නම් remission වෙච්ච අපිට එයාට අවුරුදු දෙකක්වත් එක දිගට treat කරන්න වෙනවලු මේක. SSRI ගන්න කඩේට hyponatremia එන්න පුළුවන්. hyponatremia නේද දන්නවනේ. hyponatremia එන්නේ අර SIADH scene එක නිසා. ඒතකොට hyponatremia එන නිසා ඒගොල්ලන්ට drowsiness, confusion, convulsion convulsive attacks එන්න පුළුවන්ලු. අනිත් එක තමයි suicidal behaviors. ඒ කියන්නේ මේ antidepressant drug එක suicidal behaviors එන්න පුළුවන් ගුවා පළවෙනි සති දෙකේ වගේ. ඒ කියන්නේ treatment එක පටන් ගත්ත දවස් ටිකේ හරි එහෙම නැත්නම් drug එක change කරන දවස් ටිකේ හරි මේගොල්ලන්ට මෙහෙම මේ suicidal behaviors එන්න පුළුවන්. ඒක මොනිටර් කරන්න ඕනේ. serotonin syndrome වෙන්නේ කොහොමද? serotonin syndrome වෙන්න පුළුවන්. serotonin syndrome වල එන විදිය කිව්වා, හේතුව කිව්වා. serotonin වැඩි වෙන නිසා එන එක life threatening වෙන්න පුළුවන්. ඒක symptoms ටික කිව්වා. දැන් serotonin syndrome આવොත් අපි දෙන මේ antidote එක තමයි cyproheptadine. cyproheptadine කියලා කියන්නේ serotonin blocker action එකක් තියෙන්නේ.
එතකොට මේකනේ පේන විදිහට නම් මේකේ සෙරටොනින් ලෙවල් එක වැඩි වෙන එකෙන් තමයි සෙක්සුවල් ඩිස්ෆන්ක්ෂන් උත් වෙන්නේ. ඒ නිසා සෙරටොනින් ලෙවල් එක අඩු කරන්න පාවිච්චි කරන්න පුළුවන් අපිට සිප්‍රොහෙප්ටඩින්. හේතුව සෙරටොනින් රිසෙප්ටර් බ්ලොකින් ඇක්ෂන් එකක් තමයි සිප්‍රොහෙප්ටඩින් වලින් තියෙන්නේ. එතකොට සෙරටොනින් සින්ඩ්‍රෝම් වලට සිප්‍රොහෙප්ටඩින් වලින් ට්‍රීට් කරන්න පුළුවන්. මේකේ තියෙන රෙස්පොන්ස් කරන එක ගැන රෙස්පොන්ස් කරන එක ෆේල් වුණොත් මේ SSRI වලට සමහරක් විට ඒක වෙන්න පුළුවන්. එයාගේ මේ රික්වයර්ඩ් ඩෝස් එක අපි දීලා නැත්තම්. ඒක නිසා අපිට ඉන්ක්‍රීස් කරන්න පුළුවන් ඩෝස් එක. හැබැයි ඉන්ක්‍රීස් කරනවා නම් ඒක ඒක අර තෙරපියුටික් රේන්ජ් එකේ, ඒ කියන්නේ ටොක්සික් රේන්ජ් එකට යන්නේ නැති වෙන්න අපි ඩෝස් එක වැඩි කරන්න ඕනේ. එහෙම නැත්නම් වෙන මොකක් හරි SSRI උදාහරණයක් විදිහට ෆ්ලොක්සරින් පාවිච්චි කරනවා සර්ටනින් වලට. ඒ විදිහට වෙන SSR වර්ගයකට හරි එහෙම නැත්නම් මිටාසැපින් වලට හරි මාරු කරන්න පුළුවන්. මිටාසැපින් කියලා කියන්නේ ෆස්ට් ලයින් එකක්. මිටාසැපින් කියන එකේදී මෙකනිසම් ඔෆ් ඇක්ෂන් එක මොකද මිටාසැපින් වල? මිටාසැපින් වලින් කරන්නේ සෙරටොනින් නොරෆිනෙෆ්‍රින් රිලීස් කරන එක තමයි වැඩි කරන්නේ. අප්ටේක් කරන එක නෙමෙයි. ඒකෙදි හේතුව මේ ඇල්ෆා 2 ඇන්ටගොනිස්ට් ඇක්ෂන් එකක් තමයි මිටාසැපින් වලට දෙන්නේ. මිටාසැපින් කියලා ප්‍රීසයිනැප්ටික් මෙම්බ්‍රේන් එකේ තියෙන ඇල්ෆා 2 රිසෙප්ටර්ස් බ්ලොක් කරලා සෙරටොනින් නොරෆිනෙෆ්‍රින් සික්‍රීෂන් එක වැඩි කරනවා. එහෙම කරලා සයිනැප්ටික් ක්ලොප්ස් එකේ සෙරටොනින් ලෙවල් එක වැඩි කරනවා. සෙරටොනින් නොරෆිනෙෆ්‍රින්. හැබැයි මිටාසැපින් වලට සෙරටොනින් රිසෙප්ටර් බ්ලොකින් ඇක්ෂන් එකක් තියෙනවා. ඒක නිසා මේ සෙක්සුවල් ඩිස්ෆන්ක්ෂන් එන්නේ නැහැ. ඒක නිසා මිටාසැපින් පාවිච්චි කරන්න පුළුවන් මේ කපල් එකක් නම් ඒ කපල් එකේ මේලට ડિප්‍රෙෂන් තියෙනවා නම් එයාට ඇන්ටි ડિප්‍රෙෂන් පාවිච්චි කරන්න ඕන නම් අපිට ඒ සෙක්සුවල් ඩිස්ෆන්ක්ෂන් එකක් නැතුව මේජර් ඩිප්‍රෙසිව් ඩිසෝඩර් එකක් කන්ට්‍රෝල් කරන්න ෆස්ට් ලයින් ට්‍රීට්මන්ට් එකක් විදිහට මිටාසැපින් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ එහෙමත් නැත්නම් සෙකන්ඩ් ලයින් ඩ්‍රග්ස් වලට යන්න පුළුවන්. ලොෆෙප්‍රමයින් වලට යන්න පුළුවන්. ලොෆෙප්‍රමයින් කියන්නේ මොකද? ලොෆෙප්‍රමයින් කියලා කියන්නේ ට්‍රයිසයික්ලික් ඇන්ටි ડિප්‍රෙෂන් එකක්. ඒක මේ ලෙස් සයිඩ් ඉෆෙක්ට් අඩු ඩ්‍රග් එකක්. ඊට පස්සේ මෙක්ලොබමයිඩ් වලට යන්න පුළුවන්. මෙක්ලොබමයිඩ් කියලා කියන්නේ සිලෙක්ටිව් රිවර්සිබල් මොනොඇමින් ඔක්සිඩේස් A ඉන්හිබිටර් එකක්. ඒක රිවර්සිබල් නෑ. අනිත් තමයි ඉරිවර්සිබල් මොනවද? සෙලජිලින් කියන්නේ රිවර්සිබල් මොනොඇමින් ඔක්සිඩේස් B ඉන්හිබිටර් එකක්. අනිත් ඉරිවර්සිබල් මේ මොනොඇමින් ඔක්සිඩේස් ඉන්හිබිටර්ස් තමයි ෆෙනල්සීන්. ඊට පස්සේ මොනවද? ට්‍රැනිල්සිප්‍රමයින් අයිසෝකාබොක්සිසයිඩ්. එතකොට මේක කියන මේ මෙක්ලොබමයිඩ් කියන එක රිවර්සිබල් එකක්. ඒක නිසා ඒක එච්චරම අවුලක් නැහැ. එහෙම නැත්නම් ට්‍රයිසයික්ලික් ඇන්ටි ડિප්‍රෙසන් වර්ග වලට යන්න පුළුවන්. SNR වෙන්ඩල්බ්ලෙක්සින් වලට යන්න පුළුවන්. SNRI වලට. ඒතකොට මේක කියලා දෙනවා මොනොඇමින් ඔක්සිඩේස් ඉන්හිබිටර්ස් වල ඉරිවර්සිබල් ෆෝම්. දැන් අපි ඉස්සෙල්ලා කිව්ව මෙක්ලොබමයිඩ් කියන එක රිවර්සිබල් ෆෝම් යන්නේ. ඉරිවර්සිබල් ෆෝම් එකක් දෙන්න පුළුවන්, ප්‍රෙස්ක්‍රයිබ් කරන්න පුළුවන් ස්පෙෂලිස්ට් කෙනෙක්ට විතරයි. ඒක HO කෙනෙක්ට කොහෙවත් මේ ප්‍රෙස්ක්‍රයිබ් කරන්න පුළුවන් කමක් නැහැ. ඊකට මෙතන කියනවා දැන් සෙකන්ඩ් ලයින් ඩ්‍රග් දීලා ඒවටත් රෙස්පොන්ස් කරන්නේ නැත්නම් අපිට ඊගාවට පුළුවන් ඔග්මෙන්ටින් කරන්න. ඔග්මෙන්ටින් කරනවා කියන්නේ වෙන ඩ්‍රග්ස් වර්ග එක්ක කම්බයින් කරන. උදාහරණයක් විදිහට ලිතියම්, ඇරිප්‍රිපසෝල්. ලිතියම් කියලා කියන්නේ බයිපෝලර් ඩිසෝඩර්ස් වලට ට්‍රීට් කරන්න පාවිච්චි කරපුවනේ. ඒතර ලිතියම් පාවිච්චි කරන්න පුළුවන්. ඇරිප්‍රිපසෝල් වගේ මේ ඇන්ටිසයිකොටික්ස් වර්ග පාවිච්චි, ටිපිකල් ඇන්ටිසයිකොටික්ස් වර්ග පාවිච්චි කරන්න පුළුවන්. ලුවෙලන්සපින්, කුවෙටියපින්, රෙස්පෙරිඩෝන් මේ ඔක්කොම ඇන්ටිසයිකොටික්ස් වර්ග. ඒතර ඇන්ටිසයිකොටික්ස් වර්ග එජන්ක් කරලා එජන්ක්ටිව් ට්‍රීට්මන්ට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්ලු. එහෙමත් කරලා බැරි නම් තුන් විදියකටම කරලා ඒත් රෙස්පොන්ස් කරන්න නැත්නම් ඉතින් ඉලෙක්ට්‍රෝකන්වල්සිව් ට්‍රීට්මන්ට් වලට තමයි යන්න වෙන්නේ. ඉලෙක්ට්‍රෝකන්වල්සිව් ට්‍රීට්මන්ට් කියලා කියන්නේ අර ඉලෙක්ට්‍රික් ෂොක් එකක් දෙන එක තමයි කරන්න වෙන්නේ. ඩ්‍රග් වලින් ට්‍රීට් කරලා මැනේජ් කරන්න බැරි නම්. ඇන්සයිටි ඩිසෝඩර්ස් and obsessive compulsive disorders. ඒ කියන්නේ මේ ડિප්‍රෙෂන් එක ගෙන්න පුළුවන් අනිත් ඒවා තමයි ඇන්සයිටි ඩිසෝඩර්ස්. ඒතර ඇන්සයිටි ඩිසෝඩර්ස් වලට මේ අපි ඇන්සියොලයිටික්ස් විදිහට පාවිච්චි කරේ ඇකියුට් එක නම් බෙන්සෝඩයිසපින්ස් උයි බුස්පිරෝන් උයි. එහෙම නැත්නම් ක්‍රොනික් එකේදී SSRI SNRI නේ පාවිච්චි කරේ. එතකොට මේ ඇකියුට් ඇන්සයිටි ඇටැක් එක නම් බෙන්සෝඩයිසපින් බුස්පිරෝන් අපිට දෙන්න පුළුවන්. ක්‍රොනික් එකක් නම් කියන්නේ සති 4කට වඩා වැඩි කාලයක් ඇන්සයිටි ඩිසෝඩර් එක තියෙනවා නම් අපිට ඇප්‍රොප්‍රියේට් ඇන්ටි ડિප්‍රෙෂන් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙදි දැන් ක්‍රොනික් එකේදී ඇන්ටි ડિප්‍රෙෂන් එකක් පාවිච්චි කරනවා නම් ඒ ඇන්ටි ඩිප්‍රෙෂන් එක පාවිච්චි කරද්දී සති 4ක් විතර කාලයක් යනනේ ඇන්ටි ඩිප්‍රෙෂන් එකේ ඇක්ෂන් එක එන්නේ. ඒතකොට ඒ කාලේ මැනේජ් කරන්න අපිට බෙන්සෝඩයිසපින් පාවිච්චි කරන්න පුළුවන්. ඒක කම්බිනේෂන් එකක් විතර බෙන්සෝඩයිසපින්ස් උයි මේ මොකද ඇන්ටි ඩිප්‍රෙෂන් එක යන්නේ එතනදී.
මේ ඔබ්සෙසිව් කම්පල්සිව් ඩිසෝඩර් කියන්නේ මොකද? ඔබ්සෙසිව් කම්පල්සිව් ඩිසෝඩර් කියන්නේ ඒගොල්ලොන්ට අර හැමදේම පිළිවෙලට තියෙන්න පොඩ්ඩක්වත් එහා මෙහා වෙන්න බෑ. ඒතර ඔබ්සෙසිව් කම්පල්සිව් ඩිසෝඩර්ස් වල ට්‍රීට් කරන්න අපිට ට්‍රයිසයික්ලික් ඇන්ටි ડિප්‍රෙෂන් ගන්න පුළුවන්, SSRI ගන්න පුළුවන්. ඊට පස්සේ මේ සෙකන්ඩ් ලයින් ඉන්නත ඒටිපිකල් ඇන්ටිසයිකෝටික්ස් අරගෙන ගන්න පුළුවන්. එතකොට පැනික් ඩිසෝඩර්ස් වලටත් ඒ ටිකම ගන්න පුළුවන්. ට්‍රයිසයික්ලික් ඇන්ටි ඩිප්‍රෙෂන් ගන්න පුළුවන්, SSRI ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ඇන්ටිසයිකොටික්ස් සුත් ඇන්ටිසයිකොටික් වුණත් මේක ගන්න පුළුවන්. මොනවාද මේ මොනවාද බෙන්සෝඩාසපින්ස් වර්ග බෙන්සෝඩාසපින් ගන්න පුළුවන් පැනික් ඩිසෝඩර්ස් වලට. එතකොට මේ පැනික් ඩිසෝඩර්ස් වලට ඔබ්සෙසිව් කම්පල්සිව් ඩිසෝඩර්ස් වල අපිට පාවිච්චි කරන්න පුළුවන් කොහොමද ට්‍රයිසයික්ලික් ඇන්ටි ඩිප්‍රෙෂන් එකේ ඩ්‍රග් එක විදිහට ක්ලොමිප්‍රමීන් තමයි දීලා දෙන්නේ. ක්ලොමිප්‍රමීන් පාවිච්චි කරන පුළුවන් ට්‍රයිසයික්ලික් ඇන්ටි ඩිප්‍රෙෂන් වර්ග තියෙන ක්ලොමිප්‍රමීන්, ඉමිප්‍රමීන්, මේ ඇමිට්‍රිප්ටලින්, නෝට්‍රිප්ටලින් මේ ටිකනේ. ඒ සෝෂල් ඇන්සයිටි ඩිසෝඩර්ස් වලට ෆස්ට් ලයින් ට්‍රීට්මන්ට් එක විදිහට පාවිච්චි කරන SSRI සෙලෙක්ටිව් සෙරටොනින් රිසෙප්ටර් ඉන්හිබිටර්ස්. ඒකේ සෙකන්ඩ් ලයින් ඩ්‍රග් එක විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා දීලා තිනවා, ලයිසන් කරලා තිනවලු මේ මෙක්ලොබමයිඩ්. කියන්නේ මෙක්ලොබමයිඩ් පාවිච්චි කරන්න පුළුවන් සෝෂල් ඇන්සයිටි ඩිසෝඩර්ස් වලට. ට්‍රයිසයික්ලික් විදිහට ඇන්ටි ඩිප්‍රෙෂන් ගත්තාම පස්සේ එතන තියෙන කේස් එක ඇවිල්ලා ට්‍රයිසයික්ලික් ඇන්ටි ඩිප්‍රෙෂන් ඇවිල්ලා ගොඩක්ම රෙසිස්ටන්ස් මේ ඇන්ටි ඩිප්‍රෙෂන් වලට තමයි පාවිච්චි කරන්නේ. හේතුව ඒක අර රූටින්ලි පාවිච්චි කරන ෆස්ට් ලයින් ඩ්‍රග් එකක් නෙමෙයි, ඒක සෙකන්ඩ් ලයින් ඩ්‍රග් එකක් වගේ විදිහට තමයි එන්නේ. හේතුව ඇඩ්වර්ස් ප්‍රොෆයිල් එක වැඩි, ඇඩ්වර්ස් රියැක්ෂන් ප්‍රොෆයිල් එක වැඩි. කියන්නේ ඒකේ ඩ්‍රව්සිනස් කියන්නේ ඇන්ටි හිස්ටමිනර්ජික් ඉෆෙක්ට් එකක් තියෙනවා, ඇන්ටි කෝලිනර්ජික් මස්කරනික් ඉෆෙක්ට් එකක්, ඇන්ටි මස්කරනික් ඉෆෙක්ට් එකක් තියෙනවා. ඊට පස්සේ ඇල්ෆා මේ රිසෙප්ටර් බ්ලොක්, ඇල්ෆා 1 රිසෙප්ටර් බ්ලොකින් ඇක්ෂන් එකක් තියෙනවා. ඊට පස්සේ සෝඩියම් චැනල් බ්ලොකින් ඇක්ෂන් එකක් තියෙනවා. සෝඩියම් චැනල් බ්ලොකින් ඇක්ෂන් එක හાર્ට් එකේ වෙන්නේ. ඒ නිසා කාඩියෝ ටොක්සික් වෙනවා, QRS කම්ප්ලෙක්ස් එක වයිඩ් වෙනවා. ඒක නිසා ඇරිත්මියා එන්න පුළුවන්, ෆේටල් ඇරිත්මියා එන්න පුළුවන්, ටොසාඩිස් එන්න පුළුවන්. ඊට පස්සේ ඇල්ෆා 1 බ්ලොකින් ඇක්ෂන් නිසා හයිපොටෙන්ෂන් එන්න පුළුවන්. ඒ වගේ සයිඩ් ඉෆෙක්ට් වැඩි. ඒක නිසා තමයි අපි ඒක මේ වැඩි ට්‍රයිසයික්ලික් ඇන්ටි ඩිප්‍රෙෂන් එකපාර පාවිච්චි කරන්නේ නැති ඩ්‍රග්ස් වර්ග ටික දන්නානේ. ඊකට මේ SSR මේ ට්‍රයිසයික්ලික් ඇන්ටි ඩිප්‍රෙෂන්, ඊට පස්සේ බෙන්සෝඩායසපින්ස්, ඊගාට ඒ වගේ ඩ්‍රග්ස් ඔක්කොම ඇන්ටි හිස්ටමින්ස් වලට වැඩ කරන ඩ්‍රග් ගොඩක් ඒවා එල්ඩර්ලි කට්ටියට දෙනකොට කෝෂන් දෙන්න ඕනේ. අපි දෙතා කර ඇන්සියොලයිටික්ස් වල මේ නන් බෙන්සෝඩායසපින්ස්, බෙන්සෝඩායසපින්ස් දෙකම එල්ඩර්ලි කට්ටියට කෝෂන්. මොකද හේතුව එල්ඩර්ලි කට්ටියට ඇන්ටි හිස්ටමින් වලින් එන ඩ්‍රව්සිනස් ඉෆෙක්ට් එක වැඩි. ඇත්තටම කියනවා නම් එල්ඩර්ලි කට්ටියට ඇඩ්වර්ස් ඉෆෙක්ට් එක වැඩි. ඒක නිසා ඒගොල්ලෝ වැටිලා ඒගොල්ලන්ට ඩැමේජ් වෙන, ඉන්ජරිස් වෙන තියෙන හැකියාව වැඩි. ඒක නිසා මේ අපි ට්‍රයිසයික්ලික් ඇන්ටි ඩිප්‍රෙෂන් උත් එල්ඩර්ලි කට්ටියට දෙනකොට මේ එන ලෝ ඩෝස් එකකින් පටන් ගන්න ඕනේ. ලෝ ඩෝස් එකකින් පටන් අරගෙන තමයි මේක කරනවා. නැත්නම් ඒගොල්ලන්ට සයිඩ් ඉෆෙක්ට් එන්න දෙන හැකියාව වැඩි. මේ ට්‍රයිසයික්ලික් ඇන්ටි ඩිප්‍රෙෂන් නියුරොපැතික් පේන් වලටත් මැනේජ් කරන්න ගන්න පුළුවන් කව ඩයබටික් නියුරොපැති, මේ ෆයිබ්‍රොමයල්ජියා වගේ ඒවාට. ඒතර මේක කියලා තියෙනවා මේ ට්‍රයිසයික්ලික් ඇන්ටි ඩිප්‍රෙෂන් චිල්ඩ්‍රන්ලගේ ඩිප්‍රෙෂන් වලට ට්‍රීට් කරද්දී ඉෆෙක්ට් එකක් නැහැ කියලා. හරිද? ඒ වෙනකොට චිල්ඩ්‍රන්ලගේ නියුරල්ජියා, නොක්ටර්නල් එනියුරිසිස් වගේ ඒවාට ට්‍රීට් කරන්න මේක ට්‍රයිසයික්ලික් ඇන්ටි ඩිප්‍රෙෂන් පාවිච්චි කරන්න පුළුවන්ලු. ඒ වෙනකොට චිල්ඩ්‍රන්ලගේ ඩිප්‍රෙෂන් වලට ට්‍රීට් කරන්න මේක ඉෆෙක්ටිව් නැහැ කියලා ස්ටඩීස් වලින් අඳුරගෙන තියෙනවලු. ඊගාට අපි යන්නේ මොනොමින් ඔක්සිඩේස් ඉන්හිබිටර්ස් වලට. ඒතර මොනොමින් ඔක්සිඩේස් ඉන්හිබිටර්ස් වල අපි තියෙනවා රිවර්සිබල් තියෙනවා, ඉරිවර්සිබල් තියෙනවා. මෙක්ලොබමයිඩ් තමයි රිවර්සිබල් එක. ඉරිවර්සිබල් වල තියෙනවා ට්‍රැනල්සිප්‍රොමයිනුයි, පෙනල්සිනුයි, අයිසෝකාබොක්සයිඩුයි. එතකොට ඒකත් ඇවිල්ලා රෙසිස්ටන්ට් හයිපර්ටෙන්ෂන් රිෆැක්ටරි ඩිප්‍රෙෂන්ස් වලට තමයි පාවිච්චි කරන්නේ. වෙන මොකුත් ඇන්ටි ඩිප්‍රෙෂන්ස් වර්ග වලට රෙස්පොන්ස් කරන්නේ නැත්තම්. ඒ කියන්නේ SSRI, SNRI මේ ට්‍රයිසයික්ලික් ඇන්ටි ඩිප්‍රෙෂන්ස් ඒවට රෙස්පොන්ස් කරන්නේ නැත්නම් තමයි මොනොමින් ඔක්සිඩේස් ඉන්හිබිටර්ස් වලට යන්නේ. මොකද හේතුව මොනොමින් ඔක්සිඩේස් ඉන්හිබිටර්ස් වල ඇඩ්වර්ස් ප්‍රොෆයිල් එක වැඩි. ඒගොල්ලෝගේ ඩ්‍රග් ඉන්ටරැක්ෂන්, ෆුඩ් ඉන්ටරැක්ෂන් වැඩි. ඒ ඩ්‍රග් ඉන්ටරැක්ෂන්, ෆුඩ් ඉන්ටරැක්ෂන් ෆේටල් රියැක්ෂන් දෙන්නේ. ඒක නිසා තමයි මෙතන මේ කේස් එක වෙලා තියෙන එක පාවිච්චි කරන්න බැරි. එතකොට මොනොමින් ඔක්සිඩේස් ස්ටාර්ට් කරනවා නම් හරි, ස්විච් කරනවා නම් හරි වෙන ඩ්‍රග් එකකට අනිවාර්යයෙන්ම ඉන්ටර්වල් එකක් දෙන්න ඕනේ. ওই ඉන්ටර්වල් එක සාමාන්‍ය මත තියාගන්න සති 2ක් සති 4ක් අතර වගේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒකේ සති 5ක් විතර ෆ්ලෝක්සටින් වගේ ඒවා නම් තියන්න ඕනේ. ඊට පස්සේ ක්ලොමිප්‍රමීන්, ඉමිප්‍රමීන් වගේ නම් සති 3ක් වගේ තියෙන්න ඕනේ. එක මොනොමින් ඔක්සිඩේස් එකකින් අනිත් මොනොමින් ඔක්සිඩේස් එකට මාරු කරනවා නම් සති 2ක් විතර තියන්න ඕනේ. ඒ ටික මතක තියාගන්න. මොකද හේතුව මොනොමින් ඔක්සිඩේස් වල ඉරිවර්සිබල් බ්ලොකින් ඇක්ෂන් එක නිසා අපි මොනොමින් ඔක්සිඩේස් එක කොන්කොමිනන්ට්ලි වෙනත් මේ බ්ලොකින් ඇක්ෂන් එකක්. ඒ කියන්නේ මේ මොකද සෙරටොනර්ජික් ඩ්‍රග් එකක් පාවිච්චි කරොත් එහෙම කියන්නේ සෙරටොනර්ජික් ඩ්‍රග් දෙකක් එකපාර පාවිච්චි කරොත් එහෙම සිනර්ජිස්ටික් ඉෆෙක්ට් නිසා සෙරටොනින් සින්ඩ්‍රෝම් වෙන්න පුළුවන්. ඒක නිසා අපි
ඉන්ටර්වල් එකක් දීලා තමයි පාවිච්චි කරන්නේ. ඔය ටික තමයි අද ඇන්ටි ડિප්‍රෙසන්ස් ඩ්‍රග්ස් විදියට තියෙන. ඉතින් මෙටාසොපින්සුයි බුප්‍රොපියෝනුයි මේ මොකද්ද ට්‍රැසඩෝනුයි. ඒක ඇත්තනම් බියුප්‍රොපියෝනුයි මෙටාසොපින් කියන එකේ සෙක්සුවල් ඩිස්ෆන්ක්ෂන් එක ඉන්නේ නැහැ. ඒවත් ෆස්ට් ලයින් ට්‍රීට්මන්ට් විදියට පාවිච්චි කරන්න පුළුවන්. සෙක්සුවල් ඩිස්ෆන්ක්ෂන් එකක් ඉන්න නිසා ආපහු තවත් මේ ડિප්‍රෙෂන් වර්සන් වෙන එක වළක්වන්න අපිට ඒ දෙක පාවිච්චි කරන්න පුළුවන්.